ආයිබෝවන් කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය තීරණාත්මක අඩියකට පැමිණ තිබෙනවා. එක් පැත්තකින් භාණ්ඩ මිල ගණන් ඉහළ යනවා, තව පැත්තකින් ඉන්ධන මිල ගණන් ඉහළ යනවා. ජනතාවට මේ දේවල් දරා ගන්නට බැහැ. ඒ නිසා අපි කල්පනා කළා අද ටොක් 24 තුලින් කතා කරන්නට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දිශානතිය කොහොමද ඉදිරියට සැකසෙන්නේ කියන කාරණාව පිළිබඳ. ඒ වෙනුවෙන් සුදුසුම පුද්ගලයාව සම්බන්ධ කර ගැනීමට අපි කල්පනා කළා අද ටොක් 24 වැඩසටහනට. අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයෙකු විදිහට පරිණත අත්දැකීම් සහිත ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවරක් අධිපති ධුරයට පත් වූ මහ බැංකුව ඉතිහාසය වෙනස් කළ එතුමාව අපි සම්බන්ධ කරගත්තා. වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන් අධික. ඔබතුමා මේ තනතුරට ආවේ කැමැත්තෙන්ද? මම මුලින්ම කිව්වා මම කවදාවත් මගේ ජීවිතයේ එකම තැනක දෙසරක් සේවය කළ නැති හින්දා මම කැමති වෙලා හිටියේ නැහැ. ඒ වුණාට ප්‍රශ්න වැඩි වෙනකොට ජනාධිපතිතුමා මට විශේෂ ඉල්ලීමක් කෙරුවා. මෙතනට නැවතවරක් එන්න කියලා. ඉතින් මම මගේ ඇමති ධූරයත් අයින් කරලා මම ආවා. දැන් කැමැත්තෙන් තමයි වැඩ කරන්නේ. ඔව්. ඇත්තටම දැන් කලින් හිටපු මහ බැංකුව අධිපතිතුමා නම් හිටියේ කනස්සල්ලෙන් හා පීඩණයෙන්. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබතුමත් කනස්සල්ලෙන් පීඩණයෙන්ද ඉන්නේ? නැත්නම් මේ සියල්ල දරාගෙන ඉන්නවද? මම අවුරුදු 9ක් මහ බැංකුව අධිපතිවරයා හැටියට කටයුතු කරුවා. ඒ කාලේ තිබිච්ච පීඩනයත් ඉතාමත්ම දැවැන්ත පීඩනයක්. ලෝකයේ යුද්ධයක් මේ බැංකු කඩා වැටිච්ච කාලයක්, අවපාතයක් තිබිච්ච කාලයක්, ඉතා විශේෂ ඔබතුමාලා දන්නවා ඒ කාලේ තිබිච්ච ප්‍රශ්න, අපේ රටේ යුද්ධයක් තිබුණා. ඒත් ඔක්කොමත් විදිහින් ඔබතුමාලාට හිතා ගන්න පුළුවන් යම් කිසි පීඩනයක් තියෙන්න ඇති කියලා. ඒ පීඩනයත් මම දරාගත්තා. දැනුත් පීඩනයක් තියෙනවා. මහ බැංකුව අධිපති ධුරයට අනිවාර්යයෙන්ම පීඩනයක් තියෙනවාමයි. ඉතින් ඒ පීඩනය දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මට ඒක දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් දරාගෙන කටයුතු කරගෙන යනවා. ඔබතුමා කලින් අවුරුදු 9ක කාල සීමාව තුළ ආර්ථික යුද්ධයත් සිවිල් යුද්ධයත් දෙකම පවතිනකොට මේ රට නිවැරදි දිශාවට අරගෙන යන්නට ඒ රාජ්‍ය නායකත්වයට සහයෝගය ලබා දුන්නා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඩොලර් ප්‍රශ්නේ. දැන් කොහොමද ඩොලර් සංචිතවල ප්‍රමාණය? අපිට සංචිත අවශ්‍ය දේවල් වලට තියෙනවා. ඒ වුණාට අපිට අසීමිත සංචිතයක් නැහැ. ඉතින් අපි දැන් සංචිතයේ ක්‍රමයෙන් වර්ධනය කරගෙන යනවා නදීක. ඔබතුමාලා දකින්නදී මම ට්විටර් පණිවිඩයක් දුන්නත් දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනකොට අපි ඩොලර් බිලියන 3ක් මුලින්ම කිව්වා අපි ඒ වගේ ගානකට අපි එනවායි කියලා. ඒක අපි තිබ්බා. ඒ නිසා ජාත්‍යන්තරව සෑහෙන හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබෙනවා. ඔබතුමා නිකන් හිතලා බලන්න අපිට CC ශ්‍රේණියක් තිබුණත් අද අපේ ඉන්ටර්නැෂනල් බොන්ඩ්ස් ට්‍රේඩ් වෙන්නේ පා. ඒ කියන්නේ සමතුලිත ගානකට තමයි යන්නේ. ඒ කියන්නේ මේ එක එකනා කිව්වට ඉතා විශාල පොලියකට යනවායි කියලා අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ මාස 3 තුලදී අපේ බොන්ඩ්ස් වල තියෙන වටිනාකම හරි ගානට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙන්නේ අපි යම්කිසි ඔබතුමා කිව්වා වගේ යන දිශාවේ අපිට යම් ප්‍රගතියක් පේනවා. ඉතින් ඒක අමාරු කාර්යයක්. ඒක මම හිතන්නේ නැහැ ලේසි කියලා. ඒක ලේසිත් නැහැ. ඉතින් ඒ වුණාට අපි ඒක හැම පැත්තක්ම තුලිත කරගෙන යන්නට ඕනේ. බැලන්ස් කරගෙන. දැන් මේ ඩොලර් බිලියන 3 කොහොමද හොයාගත්තේ? කොහොමද මේක ලැබුණේ? දැන් ඔබතුමා ගිහිල්ලා බැංකුවකින් ඇහුවතින් ඔබතුමාලාගේ ඩිපොසිට් කවුද දුන්නේ කියලා බැංකුව කියන්නේ නැහැ. ඔබතුමා ගිහිල්ලා ෆිනෑන්ස් කම්පැනි ඇහුවතින් කවුද ඔයගොල්ලන්ගේ ලිස්ට් එක ඩිපොසිටර්ස්ලා කියලා ඔබතුමා කියන්නේ නැහැ. සමහරක් දේවල් අපේ තේරුම් ගන්නට අවශ්‍යයි. අපේත් එක්ක ගනුදෙනු කරන අයත් එක්ක අපි ගනුදෙනු කරද්දී සෑම තොරතුරක්ම ලබා දීම එච්චර සුදුසු නැහැ. ඉතින් අපිට සංචිත ප්‍රමාණයට අවශ්‍ය වෙන ප්‍රමාණය දැන් අපිට තියෙනවා. ඒ කියන්නේ සතුටු වෙන්නට ඕනේ. මේක වෙලා තියෙන සමහරක් අය අපෙන් ඇහිලා යනවා කවුද මේක දුන්නේ? ඇයි මේක දුන්නේ? අපිට පුළුවන් නම් යම්කිසි කෙනෙක්ට තමාගේ මුදල් අපේ රටේ සංචිත වලට එකතු කර ගැනීමට අපිට ඒ අයට මේ දායකත්වය ලබා ගැනීම අපිට පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අවශ්‍ය. ඒ අයට බැරි වෙච්ච නිසා අපිට බැරි වෙයි කියලා හිතා ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි පුළුවන් වෙලා තියෙනවා අපිට සංචිත වර්ධනය කරගන්න. අපිට පුළුවන් වෙලා තියෙනවා සියලුම ණය ගෙවා ගන්න. අපිට මට මතකයි 2020 දී ණය ගෙවා ගන්න බැරි වෙනවයි කියලා කිව්වා. අපි ගෙව්වා. 2021 දී ණය ගෙවා ගන්න බැරි වෙනවයි කියලා කිව්වා. අපි ඒකත් ගෙව්වා. 2022 දී දැන් තව සති කිහිපයකින් අපිට ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඒක අපි ගෙවනවා. තව මිලියන 1000ක් ගෙවන්න තියෙනවා ජූලි මාසේ. ඒකත් අපි ගෙවනවා. ජාත්‍යන්තර බැඳුම් කර. ඉතින් ඒවා අපි ඔක්කොම කරලා තින්නේ අපි මේක ඉදිරිය බලලා තමයි කටයුතු කරන්නේ. ඉදිරිය බලලා කටයුතු කරද්දී ඒ ගැන මේ ඒටි ඉස්සරින් දවසේ හොයන්න බෑ ඒවා. ඒවට හරියට සූදානම් වෙලා
ඔබතුමාලා දන්නවා දැන් ඔබතුමාගේ දරුවෙක් ඉන්නවා නම් ડોක්ටර් කෙනෙක් වෙන්න ඔබතුමා සූදානම් කරනවා නම් ඒ දරුවාට මේ ડોක්ටර් කෙනෙක් වෙන දවසට ඉස්සරින් දවසේ හදාගන්න බෑ. ඒකට අවුරුදු 3-4ක් තිස්සේ සූදානම් වෙන්නට ඕනේ. අපිත් මම ආපු දවසේ ඉඳලා මම ඉතාමත්ම සැලකිලිමත් වෙලා තියෙනවා මේ පිළිබඳව. අපි ඒවා ගැන කොහොමද ඒව සෙටල් කරන්න කියලා බලලා තියෙනවා. ඒවා සෙටල් කරලා තියෙනවා. යම් කිසි පීඩනයක් අපිට තිබිලා තියෙනවා. ඒ පීඩනේ එන්නේ එක පාරටම හැම එකක්ම හතරස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ එතනට යන්න. අපි දැන් ඒ ගමන යනගෙන යනවා. සමහර තැන්වලදී මේ පීඩනේ දිනට ඒ පීඩනේ දරා ගන්නට අවශ්‍යයි. ඒනොට අපි යන දිශාව මට තේරෙනවා ඉතාමත් පැහැදිලි ලෙස හරි දිශාවට අපි යනවා. දැන් විපක්ෂය නගන චෝදනාවක් තමයි රටේ ණය ගෙවන්නේ ජනතාවගේ සල්ලි වලින්, පොලි ගෙවන්නේ ජනතාවගේ සල්ලි වලින්. මේ සංචිත වැඩි කරගත්තේ වාණිජ්‍ය ණයක් අරගෙනද වැඩි පොලියට? නෑ. ඇත්තටම ඒ විපක්ෂය කියන ණයට වඩා ගත්ත පොලියට වඩා අඩු පොලියට අපි අරන් තියෙනවා. මම හොඳයි ඒගොල්ලෝ ආපු එක. ඔබතුමා ආපු එක ගැන මම සතුටුයි. මොකද ඒ අය සමහරක් මේ ජාත්‍යන්තර බැඳුම් කරන්න තිබෙන 9%ට කිට්ටු වෙන්න. 8.5ට අරන් තිබුණා. ඒ වගේ ජාත්‍යන්තර සමහර හිතන්නේ 7.8ට අරන් තිබුණා. මේ අරන් තියෙන 6.7%ටද? ඉතින් මේ අරන් තියෙන 6.7%ට අපි ඊට වඩා අඩුවෙන් අරන් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙච්චර ඒ අය කියනකොට මේ රට කඩා වැටෙනවායි කියලා. මේ රටේ ආර්ථිකය බංකොලොත් වෙනවා කියලා කිව්වම ඒකත් අපිට පීඩනයක්. ඔබතුමා ණයක් ගන්න යනවා නම් බැංකුවකින් නදීක ඔබතුමාගේ නෝනා කියලා බැංකුවේ මැනේජර් කියනවා නම් අපිට සල්ලි නැහැ කියලා. ඒතර බැංකුවේ මැනේජර් පොඩි අනුපාතي වැඩි කරනවා. ඔබතුමාට සමහරකට ණය නොදී ඉන්න පුළුවන්. ඒක තමයි මේගොල්ලෝ කරන්නේ. මේගොල්ලෝ කරන්නේ ඒකයි. අපි ගිහිල්ලා ණයක් අරගෙන ණය සෙටල් කරන්න යනකොට කෑ ගහලා කියනවා. ඔන්න මේකට ලංකාවේ බංකොලොත් වෙන්න යනවා. බොන්න ලංකාවේ සල්ලි නැහැ කියලා කියනවා. එහෙම කියන්නේ මොකටද කියලා කියන්නේ? ඒකෙන් ජනතාවට සැතක් වෙනවද? ඒකෙන් රටට සැතක් වෙනවද? නෑ. ඒ කරන්නේ රට අපහසුතාවයට පත් කරනවා. ණය දෙන කෙනා බලනවා මේ ණය ගෙවීමේ ශක්තිතාවය නැහැ කියලා. නෑ කියලා. ඔබතුමාට මතකද යුද්ධ කරන කාලෙත් මම ඔකට මුණ දුන්නා. යුද්ධ කරන කාලෙදිත් අපි ණයක් ගන්න යනකොට යුද්ධයට අවශ්‍ය වෙන මුදල් ගන්න යනකොට මොකද්ද කිරුවේ ඒ කට්ටිය? ওই කට්ටියම තමයි අද ওই කෑ ගහන කට්ටිය. මොනවද කියලා කිරුවේ? බැංකු වැටලෙව්වා. වටවල කිව්වා අපෝ ලංකාවට සල්ලි දෙන්න එපා. අපි ආවොතින් සල්ලි ගෙවන්නෙත් නැහැ කියලා. එච්චර දුරට ගිය මිනිස්සු මේ මතක් කරලා දෙන්නට ඕනේ. යුද්ධයට විරුද්ධව කතා කරපු මිනිස්සු මේ කතා කරන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ රටට ආදරය කරනවා නම් ওই වගේ වැඩ කරන්නේ නැහැ. දැන් ඒක තමයි කරන්නේ. ඒව කරලා රට අගාධයට පත් කරන්න හදනවා. අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා. අපිට තියෙන ඒකට වගකීමක්. ඒ නිසා අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා. අපි අවශ්‍ය තැන්වලදී ණය ගන්නවා. ණය ගන්න තු කරන්න බෑ. මොකද ණය ගෙවන්නට නම් තව ණයක් ගන්නට වෙනවා. අපි ඒක ගන්නවා. ඒක අපි අරන් තියෙන්නේ පුළුවන් තරම්. අඩුම පොලියට අපි අරන් තියෙන්නේ. ඒත් එක්කම අපි මේ අමාරු කාලේ ණය ගන්න එක තමයි අමාරුව. මොකද ඒ අය ගිහිල්ලා කියනවා ණය නොදෙන කතාවල් කියන නිසා. ඒක තවදුරටත් ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒත් අපි ඒ ප්‍රශ්නටත් අපි මුහුණ දෙනවා. අපි ඇවිල්ලා ඇඬුවේ නැහැ. අපි ඇවිල්ලා ඇඬුවේ නැහැ. මේගොල්ලෝ මෙහෙම කියනවා. අහපු නිසා මම මේ කිව්වේ. ඒවත් එක්ක තමයි අපි මේක කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ දැන් ගෙවන්න යනකොට මම දැක්ක ඊයේ පෙරේද කවුද එක්කෙනෙක් කියනවා. ඔය වැටලුපු මිනිස්සෙක් කියනවා මේ ගෙවන්නේ මේ ගජමිතුරන්ට සල්ලි ගෙවන්නේ කියලා. ඒගොල්ලෝ ගත්ත ණය. ඒගොල්ලෝ ගත්ත ගජමිතුරුන්ගෙන්ද? ඉතින් මේ වගේ කතාවල් කියලා මිනිස්සුන්ව නොමග යවලා ඒ කරන කාර්යය ඇත්තටම හරිම හිරිකිත කාර්යයක්. ඔව් දැන් ඔබතුමාගේ කාලේ මට මතක හැටියට පළමු අධිපති දුරේ දරපු කාලෙදී 2006 සිට 2014 දක්වා IMF එකත් එක්ක හොඳට ගනුදෙනු කළා. මට මතක හැටියට ඔබතුමාට IMF එකෙන් ඇගීමකුත් ලැබුණා. නෑ මම කවදාවත් IMF එකෙන් ඇගීමකට මම කැමති නැහැ. මට ඕනේ අපේ රටේ ජනතාවගේ ඇගීමයි රටේ ජනතාවට සිතනවා අපි වැඩ කිරුවේ හරි කියලා. ඒක තමයි අවශ්‍ය. මේ ප්‍රශ්නේ කතා කරලා නැද්ද IMF එකෙන් ණය ගන්න යන්නේ නැත්තේ? ඇයි මොකද IMF එකත් එක්ක තරහද? ඔබතුමා කිව්වා වගේ මේ රටේ විශාලතම ණය ගත්තේ 2009 දී IMF එකෙන්. ඒක නෙගෝෂিয়েට් කරුවේ මම. ඒක ඇත්ත. ඒකට අවශ්‍ය වෙලාවක් තියෙනවා. ඔපරේෂන් එකක් කරන්න යනවා නම් යම් කිසි පුද්ගලයෙක්ව ඒ මිනිස්යාට ලෙඩේ හොඳ කරගන්න බැරි වෙන්න තැනට ගියාමනේ ඔපරේෂන් එක කරන්නේ. ඉතින් මෙතනදී මට පේන හැටියට මේ දැන් තියෙන අපේ ආර්ථිකය අපිට හරි ගස්ස ගන්න පුළුවන්. IMF එකක් නැතුව. ඒ වෙලාවේ අපිට ප්‍රශ්නයක් තිබුණා ලෝක අවපාතයත් එක්ක අපිට අවශ්‍යතාවයක් තිබුණා. මේ වෙලාවේ අපි IMF එකට ගියා නම් අපේ රටට දරන්නට බැරි වෙන කොන්දේසි ලැබෙනවා කියලා තමයි මගේ මතය. මොන වගේ කොන්දේසි? ඔව් සමහරක් වෙලාවට ඒගොල්ලෝ කියයි පෙන්ෂන් කපන්නයි කියලා. ඔබතුමාලා කැමතිද? ඒගොල්ලෝ කියයි රජයට සල්ලි දෙන්න එපයි කියලා. රජයට සල්ලි දෙන්නේ නැතිකොට පඩි නොගෙව ඉන්නට කැමතිද? සමහරකට කියයි සමහර සම්පත් විකුණන්න කියලා. ඔබතුමාලා කැමතිද? විශාල වශයෙන් රාජ්‍ය සේවක කප්පාදුවකට ලක් වේ. කප්පාදු කරන්න කියලා කියයි. ඒකට කැමතිද?
මේ ඒ රට සමහර රටවල ඕක කරන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? රට ගිනි අරගෙන තියෙනවා. ඉතින් ඒව කරන්න නැතුව අපිට තියෙනවා නම් මාර්ගයක් මේක හරිගස්සගෙන යන්න. ඇයි අපි ඒ මාර්ගය තෝරගන්නේ නැත්තේ? සමහරක් අය අද බලන්න ඔය කියන්නේ කවුද කියලා කියන්නේ කියලා පොඩ්ඩක් ඒකත් බලන්නකෝ. අද IMF එකට යන්න කියලා කියන පුද්ගලයා තමයි තොප්පි ගල ඇල්ලුවාම තොප්පි ගල කියන්නේ වනාන්තරය කියලා මිනිස්සයා. මම නම් කියන්න කැමති නැහැ. ඕගොල්ලෝ හොයලා බලන්න කවුද කියලා. එයා ඒ කාලේ කිව්වේ තොප්පි ගල ඒ යුද්ධෙදි තීරණාත්මක අවස්ථාවක අපි ඒ වගේ ජයග්‍රහණයක් කෙරුවම කිව්වා අයියෝ තොප්පි ගල කියන්නේ පොඩි කැලයක් කිව්වා. ඒ වැඩක් නැහැ කිව්වා. කිලිනොච්චට යන ගියාම කිව්වා නෑ මේ මැදවච්චට ගියා විතරයි කියලා. ඕන ගොනෙකුට විසඳ ගන්න පුළුවන් කියලා. ඒ වගේ අය තමයි අපිට කියන්නේ IMF යන්නේ කියලා. ඒ ඔබතුමා හිතලා බලන්න මේ සත්භාවයෙන් ඉන්න කතාවල්ද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා IMF එකෙන් ණය ගන්නේ නැත්තේ ඒ ණය ටික ශ්‍රී ලංකා ආණ්ඩුවට හිතු මනාපිට වියදම් කරන්න බෑ නිසා. ඒ නිසා තමයි වාණිජ ණය ගන්න කියලා. එතුමා චෝදනා කරන්නේ අන්න ඒ පදනම ඉඳගෙන. ඒකට මම උත්තරේ දුන්නා ඔබතුමාට. ඇයි එහෙම කියන්නේ කියලා. ඒගොල්ලෝ තියෙන අදහස වෙනස්. ඒගොල්ලෝ තියෙන අදහස සත්භාවයෙන් මේ රට රැකගෙන යන ගමනක් නෙමෙයි. අපි දැන් අපිට ඉස්සරින්ම කිව්වනේ 2022 දී ගෙවන්න තියෙන ණය ගෙවා ගන්න බැහැ කියලා කිව්වනේ. ඒ හින්දානේ යන්න කිව්වා IMF එකට. 2021 දී ගෙවන්න තිබිච්ච ණය ගෙවා ගන්න බැරි වෙයි. ඒ නිසා IMF එකට යන්න කියලා කිව්වා. අපි ගෙව්වනේ. අපි ගෙව්වනේ නදීක. ඒ කියන්නේ ගෙව්වනම් අපි ගියා නම් මොකද වෙන්නේ? ණය ගෙවා ගන්න බැහැ කියලා අපි ගිහිල්ලා මුළු රටම සම්පූර්ණයෙන්ම අසහනයකට පත් කරලා මුළු අපේ රටට ණය දීලා තියෙන හැමෝටම අපි පීඩනයක් දමලා ඊට පස්සේ ඒ වගේ අසහනයකට අපි යනවද? නැත්නම් අපි කොහොම හරි කරලා මේක බැලන්ස් කරගෙන යනවද? ඒක තමයි අපිට තිබිච්ච තීරණය. ඉතින් ඒ තීරණය අපි ගත්තා. දැන් මට පේන හැටියට අපි යම්කිසි සූදානමකට අපි වැඩ කටයුතු කරගෙන යනවා. යම්කිසි සැලැස්මක් අනුව ඔබතුමාට මතක ඇති මම ආපු ගමන්ම අපි 6 මාසික සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. සති දෙකෙන් මහ බැංකුවේ තියෙන සම්පත් ඇත්තටම බැලුවොත් ඒ අයට මේ ලංකාවේ ඉන්න හොඳම ඉගෙනගත් අය ඉන්නේ මහ බැංකුවේ. ඒ අයව අපි ගන්නේ ඉහළම මට්ටමේ අයව තමයි සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලෝකේ තියෙන හොඳම මේ යුනිවර්සිටිස් වලට අපි යවනවා. ස්කෝලර්ෂිප්ස් දෙනවා. එහෙම අරගෙන අයගෙන් තමයි අපි උපදෙස් ලබා ගන්න. ඉතින් සමහරක් අය හිතනවා ඒ අය පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලලා මොකක් හරි දෙයක් හොයාගත්තම ඒක මහ ලොකු කතාවක් කියලා. ඒක මුලිට ඊට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ ආර්ථික විශේෂඥයන් ලෙස පෙනී සිටිනවා. ඒ වුණාට මට මහ බැංකුව අධිපතිවරයා හැටියට තියෙන සම්පත අසීමිත සම්පතක්. ඒ සම්පත තමයි මිනිස්සු සම්පත, මිනිස් සම්පත. ඒ සම්පත පාවිච්චි කරගෙන ඒ උපදෙස් අරගෙන අපි මේ සැලැස්මක් හදාගෙන යනවා කියනකොට මේ කොහේ හරි කෙනෙක් ඇවිල්ලා දවස් දෙක තුනක් ඉන්ටර්නෙට් එකේ මොකක් හරි හොයලා එහෙම කිව්වම අපිට පිළිගන්න අමාරුයි. අපි අහගෙන ඉන්නවා. ඉතින් මොකද අපිට මේ ඉවසීමෙන් අහගෙන ඉන්නවා. ඒකට අපිට ඒ මතවල අනුව අපි ගියොත් ගමන් කෙරුවොත් මේ රටට වෙන අගාධය ගැන අපි දන්නවා. ඒ නිසා තමයි ඔබතුමා අද මගේ මේ ප්‍රශ්නයක් අපේක මම ඉතාමත් සතුටුයි නදීක. මොකද මේකත් ජනතාව දැනගන්නට ඕනේ. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉගෙන ගත්ත කෙනෙකුටත් පුළුවන්. ඉගෙන ගත්ත නැති කෙනෙකුටත් පුළුවන්. ඒකට මේ තීරණය ගන්න බෑ. මේ ජාත්‍යන්තරව අපි කරන්න වැඩේ ඒගොල්ලන්ට කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ අයට අපි දෙන්නට ඕනේ පොඩි අවස්ථාවක්. අර ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වනේ. ඒකට ගොනෙක් වැරියා නම් යුද්ධ කරන්න බෑ. ඒ තමයි මේ ඉතින් යථාර්ථය. ඉතින් මේක තේරුම් අරගෙන අපි හිතුවතින් මෙයාට අවස්ථාව දෙනවා. ඒ අයගේ උපදෙස් අපි ගමු. කවුරු හරි කෙනෙක් පොලිටිකලි එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා අපි IMF යමු කියලා කාත් එක්කද කතා කරන්න කියලාත් ඒගොල්ලෝ දන්නවද? නෑනේ. මහ බැංකුව ඇතුලේ කණ්ඩායමක් නැද්ද මහ IMF එකත් එක්ක ලෝන් එකකට යන්න ඕන කියන? ඔව් එහෙම තියෙන්න පුළුවන්. මොකද එක එකනට මත තියෙන්න පුළුවන්. ඉතින් මේ මත අපි අරගෙන ඒකනේ අධිපතිවරයෙක් ඉන්නේ මුදල් මණ්ඩලයක් තියෙන්නේ. එක්කෙනෙක්ගේ දෙනෙක්ගේ මත තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලොත් මේ එක එක පැති වලින් බලන්නේ. ඉතින් ඉකොනොමිස්ට් කෙනෙක්ට හැමතිස්සෙම on the one hand it is this on the other hand it is that කියලා කියන්නේ. ඔබතුමා අහලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මොකද මේක ඇවිල්ලා මේ certainty science එකක් නෙමෙයි. මිනිසුත් එක්ක කටයුතු කරද්දී නදීක දෙපැත්තක් තියෙනවා හැමතිස්සෙම. ඉතින් එක තීරණයක් ගන්නට ඕනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණ මොකද තිබිච්ච ලොකුම තීන්දුව? යුද්ධ කරනවද නැද්ද කියලා තීන්දුවක් ගන්න තිබුණා. එක පැත්තක් කියයි යුද්ධ කරන්න එපයි කියලා. තව පැත්තක් කියයි යුද්ධ කරන්නයි කියලා. ඉතින් ඒ විදිහට මටත් මහ බැංකුව අධිපතිවරයා හැටියටත් යම්කිසි තීන්දුව ගන්න වෙන අවස්ථාවල් තියෙනවා. අවස්ථා රාශියක් තියෙනවා. පොඩි අනුපාතය වැඩි කරනවද? නැද්ද?
ෆොරින් එක්ස්චේන්ජ් රේට් එක අපි මෙතනදී තියාගෙන නැත්නම් ඊට වඩා ඩිප්‍රීෂিয়েට් කරනවද අප්‍රීෂিয়েට් කරනවද ඒ ඔක්කොම තීරණ. ඉතින් ඒ තීරණ ගන්නට පුළුවන් වෙනෝනේ. ඒ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා තමයි දෙපැත්තක් තීරණට ඕනේ. මොකද දෙපැත්ත ගැනම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ පැත්ත අපි පිළිගත්තොත් මොකද්ද වෙන දේවල්, මේ පැත්ත කෙරුවොත් අපි මොකද්ද වෙන දේවල් කියලා තීරුම් අරගෙන ඊට පස්සේ අපිට තීරණයක් ගන්න වෙනවා. ඒ තීරණය මේ බොහෝ විට අපි සත්භාවයෙන් ගත්තත් සමහරක් අවස්ථාවල තියෙන්න පුළුවන් ඒක වැරදෙන්න පුළුවන් තීරණ. වැරදුනාම මොකද්ද කරන්නේ? වැරදුනා අපි වෙනස් කරනවා කියලා යන්නට ඕනේ. ඉතින් ඒ නිසා මෙතනදී අපි තීරණ අරන් තියෙනවා. ඒ තීරණය මම හිතන්නේ ඉතාමත් සත්භාවයෙන් ගත්ත තීරණයක්. ඒ තීරණය හරි. මගේ දැන් තියෙන ක්‍රමය හැටියට ඒ තීරණේ හරිද කියලා තවත් හේතුවක් තියෙනවා කියන්න අධික. මොකද අපිට ලැබෙන ප්‍රතිඵල වලිනුත් ඒක අපිට පෙනී යනවා. දැන් ලොකුම ප්‍රශ්නේ තමයි රටේ මිනිස්සුන්ට තියෙන භාණ්ඩ මිල ගණන්. මිල උච්චාවචනයන්. අද තියෙන මිල නෙමෙයි හෙට. එතකොට අද ගිහිලා පරිප්පු කිලෝ එක රුපියල් දැන් 280යි පරිප්පු කිලෝ එක. හෙට ගිහිලා පරිප්පු කිලෝ එක 400ට ගන්න වෙයි. මේ විදිහට භාණ්ඩ මිල ඉහළ යාම සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම ජල ගාස්තු විදුලි ගාස්තු මේවා ඉහළ යාම ඉදිරියේදී වෙන්න පුළුවන් නේද? මොකද දැන් මේ රුපියල පාක් වෙන්න ඉඩ ඇරලාද? නෑ රුපියල පාවෙන්න ඉඩ ඇරලා නැහැ. රුපියල පාවෙන්න ඉඩ ඇරියා නම් උඩට වෙලා යනවා කියලා තියෙන මට තියාගන්න ඕනේ. ඔබතුමා දැන් කිව්වා මතක් කරුවා මේ ඉන්ධන ගාස්තු ගැන. දැන් මම ඔබතුමාට කියන්නම් ඇත්ත වශයෙන්ම ඉන්ධන මිල අපේ රටේ ඉන්ධන නැහැනේ. ඒ නිසා අපිට ඉම්පෝට් කරන්න වෙනවා. ඉම්පෝට් කරුවම ඒකට තියෙනවා නැව් ගාස්තු තියෙනවා. ඊට පස්සේ රුපියල යගය ගැන ඒකෙන් බලපෑමක් වෙනවා. ඒ ඔක්කොමත් එක්ක අපි ඩොලර් වලින් පමණක්ම බැලුවොත් අද අපි පම්ප් ස්ටේෂන් එකේ පෙට්‍රල් අපි දෙන්නේ ඇමරිකානු ඩොලර් වලින් මේ ඩීසල් දෙන්නේ 7.60ට අපේ ගාන. 7.60යි ලංකාවේ ඩීසල් ගහන්නේ. ඔබතුමා දන්නවද භූතානයේ ඩොලර් 1.9යි. බංග්ලාදේශයේ 7.93යි. ඉන්දියාවේ 1.19යි. අපිට වගේ දෙගුණයක්. පාකිස්තානයේ 7.80යි. ඇමරිකන් ඩොලර් 7 මේ. නේපාලේ 7.99යි. ඇෆ්ගනිස්තානයේ ඩීසල් 7.67යි. ඇෆ්ගනිස්තානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 517යි. ඒ රටේ ඩීසල් ගහන්නේ පම්ප් එකේ 7.67ට. අපේ රටේ ඒක පුද්ගල ආදායම 3682යි. අපි ගහන්නේ 7.60ට. ඉතින් මම කියන්නේ නැහැ මේකෙන් අපේ රටට අපි වැඩි කරන්න ඕනේ කියන එක. මම කියන්නේ මේ වගේ අර්බුදකාරී අවස්ථාවක් තියෙද්දිත් මෙහෙම දෙන්න පුළුවන් වෙලා තියෙනවා. දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ අපි සංවේදී රජයක්. සංවේදී විදිහට තමයි බලලා තියෙන්නේ. ඇමරිකානු ඩොලර් 3682ක ඒක පුද්ගල ආදායමක් තියෙන රටේ ඩීසල් ගහන්නේ 7.60ට නම් ඇමරිකානු ඩොලර් වලින්. ඇෆ්ගනිස්තානයේ 517ක ඇමරිකන් ඩොලර් ඒක පුද්ගල ආදායම තියෙන රටක ඩීසල් ගහන්නේ 7.67ට නම් ඒකෙන් පේනවනේ අපේ රාජ්‍ය ඊට වඩා යම්කිසි සංවේදී තත්ත්වයක් තියෙනවායි කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දී අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ කාලයේදී ගෑස් මේ කිරිපිටි ගල්ලංගුරු ෆුවල් ඉන්ධන ඒවා ඔක්කොම ලෝකේ හැම තැනම අසීමිත ලෙස වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ පීඩනේ ලෝකේ හැම රටකම තියෙනවා. අපේ රටෙත් තියෙනවා. අපි පිළිගන්නවා. ඉතින් ඒ නිසා තමයි මේ කාලය තුලදී හැම රටකම ඇමරිකාවේ අද තියෙන උද්දමනය ඒගොල්ලෝ අවුරුදු 40ක තිබිච්ච වැඩිම උද්දමනය. රට තුළ මෙවැනි උද්දමනයක් තියෙනකොට එක් කණ්ඩායමකට විතරක් සහන සැලසීම ඒ උද්දමනයේ වැඩිවීමට හේතුවක් නෙවෙයිද? දැන් රාජ්‍ය සේවකයන් රුපියල් 5000ක් වැඩි කරලා තියෙනවා. ඒක කණ්ඩායමක් අතට සල්ලි යනවා. මොකද භාණ්ඩ මිල ගණන් ඉහළ යනවා. ඒ තත්ත්වය තුළ උද්දමනයේ ඉහළ යාමට හේතුවක් නෙවෙයිද ආර්ථික න්‍යාය අනුව? ඒ ප්‍රශ්නේ මම හිතන්නේ ඔබතුමා ඇත්ත වශයෙන්ම යොමු කරන්නට ඕනේ මුදල් අමාත්‍යාංශයට. එහෙමයි මුදල් ඇමතිතුමාට. මගේ මතය ඔබතුමාගේ මතයට ටිකක් කිට්ටුයි. මමත් මගේ ඉන්න මතය තමයි අපේ රටේ බඩු මිල අඩු කර ගැනීමට අපි සියලුම ප්‍රයත්නයක් දරන්නට අවශ්‍යයි. මම හිතන්නේ පාන් එතකොට හාල් ඒවායේ මිල අපි අඩු කර ගන්නට අවශ්‍යයි. අත්‍යවශ්‍ය ආහාර. එතකොට හැම එකනට පොදු ලෙස ඔබතුමා කිව්වා වගේ ඒකේ වටිනාකමයි ඒකේ භුක්තිය ලැබෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ සාධාරණ විදිහට අපි කරනවා නම් කරන්නට අවශ්‍ය දේ. ඒක අපි බලන්නට ඕනේ කොහොම හරි කරලා. මම කිසිම විටක යම් කිසි කොටසකට පඩි වැඩි කිරීමට විරුද්ධ නැහැ. මම ඒකට හැම ක්ෂේත්‍රයකටම යම් පීඩන තියෙනවා. ඒ අයට ඒ පීඩන ඔස්සේ ඒ අයට ගැටලු තියෙනවා. ඒ වගේම අපි සංවේදී වෙන්නට අවශ්‍යයි. ඒත් එක්කම ඒ එක කොටසකට ලැබෙන ගමම්ම අපිට තියෙන මූලික අරමුණක් පිය යුත්තේ සියලු දෙනාටම
සියලු දෙනාම පාවිච්චි කරන මේ දේවල් වලට පුළුවන් තරම් අඩු මිලකට ලබා දෙන්න. ඉතින් ඒ නිසා තමයි ඔබතුමාලා නිකන් හිතලා බලන්න මම ඉතා විශාල ප්‍රයත්නයක් දරන්නේ මේ රුපියලේ අගය මේ දැනට මේ අවශ්‍ය මේ තියෙන අගයටවත් තබා ගැනීමට. මම දැක්ක අදත් කවදා මෙති කෙනෙක් කියලා තියෙනවා බ්ලැක් මාකට් එකේ ප්‍රයිස් එකට ගෙනියන්න ඕනේ කියලා රුපියල. ඒ කතාවල් වලින් වෙන්නේ තව දුරටත් මේක කැළඹෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ස්ථාවර ආකාරයකට රුපියල පවත්වාගෙන යාම. මූල්‍ය ස්ථාවරත්වය. එහෙම වුණොත් තමයි හැමෝම ඒකටත් එක්ක එකට යන්නේ. අපේ රටේ ගනුදෙනු තියෙනවා නදීක අවුරුද්දකට බිලියන 60ක ඇමරිකානු ඩොලර් බිලියන 60ක ගනුදෙනු මේ රටේ පැවතෙනවා. මේ රුපියලේ අගයට රුපියල් 200ක වගේ අගයට තමයි ඒ බිලියන 60ක මේ ගනුදෙනු පැවැත්වෙන්නේ. ඔය බ්ලැක් මාකට් තියෙන්නේ බිලියන 2යි හෝ 3යි. ඉතින් සමහරක් අය ඇවිල්ලා අපිට කියනවා මේ බිලියන 2 හෝ 3 තියෙන ප්‍රයිස් එකට ඒ අගයට මේ බිලියන 60 කරන්නයි කියලා. ඒක ඇත්තටම කිරුවොතින් වෙන්නේ විශාල මේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ තෙල් මිල වැඩි වෙයි, මිනිස්සුන්ගේ ආහාර වැඩි වෙයි, හැම එකක්ම වැඩි වෙනවා. ඉතින් ඒක කොටසකට දැන් ඔබතුමා කිව්වා වගේ ඒක අර මේ බ්ලැක් මාකට් එකේ ගනුදෙනු කරන ඒ කොටසට සතුටු කරන්න අපි ඒ කොටසේ තියෙන බිලියන 2-3 ඒ ප්‍රයිස් එක අරගෙන ඊට පස්සේ ඒ ප්‍රයිස් එකට ගිහිල්ලා මේ බිලියන 60ම ඒ ප්‍රයිස් එකට ආදේශ කරලා කිරුවොතින් තා විශාල විනාශයකට යනවා. ඉතින් මේවා ගැන තේරුමක් නැතුව ඔය ඉන්ටර්නෙට් එකේ බලලා හරි මම ඔය ඉස්සරින් කිව්වා වගේ නිකන් ඒ වගේ බොළඳ කතා කිව්වම අපි හැමෝටම මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි හැමෝම ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. එක එක දේවල් කවුරු හරි කියපු පළියට ඒක ගිහිල්ලා ඒවත් ඔස්සේ ගියා නම් වෙන්නේ රටට විශාල පාඩුවක් සිදු වෙනවා. විපක්ෂ චෝදනාවක් ගෙනෙනවා බංග්ලාදේශය වෙනකොට ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ දාගෙන රටවල් වලට ණය දෙන තත්ත්වයටත් ඒගොල්ලෝ පත් වෙලා මූල්‍ය අගයත් ඒ රටේ ස්ථාවර මට්ටමකට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අපිට වඩා පහළින් හිටපු රටක් කොහොමද එතනට ගියේ කියන එක ගැන ඒගොල්ලෝ කියන අපිට ආර්ථික දැක්මක් නැති නිසා තමයි අද අපිට මෙහෙම වුනේ කියලා. දැන් මෙහෙමයි. ඒගොල්ලෝ මම හිතන්නේ ඔක කියන්නේ අපි බංග්ලාදේශ බැංකුවත් එක්ක ස්වප් එකක් කරපු නිසා. ඔබතුමා දන්නවද අපේ සංචිත අපි ඉන්වෙස්ට් කරන ඇමරිකාවේ. අපි ඉන්වෙස්ට් කරනවා කියලා කියන්නේ ඇමරිකාවේ අපි ඇමරිකාවට ණයක් දෙනවා. US Treasury bill එකක් කියලා කියන්නේ ඇමරිකානු රජයේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පතක්. භාණ්ඩාගාර බැඳුම් කරයක්. අපි ගිහිල්ලා එතන මිලියන 100ක් අපි දැම්මා නම් ඇමරිකාවේ. මම ඇමරිකාවට ණයක් දීලා තියෙනවා. අපේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ණයක් දීලා තියෙනවා ඇමරිකාවට. ඒකෙන් කියනවාද මේ අපේ ඇමරිකාවට වඩා ශක්තිමත් කියලා. ඒක කියෙන්නේ නැහැ. ඉතින් ඔය විපක්ෂයේ කියන කතාවල් ඒක තමයි මම කියන්නේ ඔය ඉන්ටර්නෙට් එකේ බලලා කියන කතාවල්නේ. කියන්නේ ඒගොල්ලන්ට දැනුමක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඉන්වෙස්ට් කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා. බංග්ලාදේශ බැංක් එක ශ්‍රී ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක ඉන්වෙස්ට් කරනවා නම් ඒ කියන්නේ අපි ගනුදෙනුවක් කරන්නේ. දැන් ශ්‍රී ලංකාව අපි ගිහලා ෆෙඩ් මේ ඇමරිකාවේ ට්‍රෙෂරිස් වල ඉන්වෙස්ට් කරනවා. අපි එයාට ණයක් දෙනවා. ඒකට අපිට පොලියක් ලැබෙනවා. එහෙම තමයි ගනුදෙනු සිදු වෙන්නේ. ඉතින් බංග්ලාදේශයේ මම දන්නවා බංග්ලාදේශයේ හොඳ ගමනක් යනවා. ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරගත්තද? ඔව් ඒ අය ප්‍රතිපත්ති වෙනස් කරන ඒගොල්ලෝ හොඳ ගමනක් යනවා. මොකද අපේ රට 2015 සිට 2019 දක්වා 7% තිබිච්ච වර්ධන වේගය 2ට වැඩි අඩු වෙනකොට ඒගොල්ලෝගේ වර්ධන වේගය 2 සිට 4ට නැග්ගා. ඕකයි උනේ. ඉතින් ඒ නිසා දැන් ඔය කතා කරන අය කියන්නේ බංග්ලාදේශ හොඳයි කියලා බංග්ලාදේශ හොඳට කිරුවා. අපි 4ට තිබිච්ච මේ වර්ධන වේගය තමයි මේගොල්ලෝ 2ට අඩු කරගත්තේ. ඊට පස්සේ අපිට කොවිඩ් වසංගත නිසා අපිට දැන් යම් දේවල් වෙනස් කරගන්න සිදු වෙනවා. අපි කරගෙන යනවා. අපි නැවතවරක් ඒ වර්ධන වේගයට යනවා. ඒ නිසා තමයි ඒක පුද්ගල ආදායම අපේ 3600යි බංග්ලාදේශයේ 1800යි. 1800 මම දැන් මුලින් කිව්වනේ. ඒ වගේ ගන්න. ඉතින් ඒකෙන් එක එක පැති වලින් එක එක පැති දියුණු වෙන කාලයවල් තියෙනවා. අපිත් මේ අපේ වර්ධන වේගය වැඩි වුණාට අපේ සංචිත ප්‍රමාණය මම දකින හැටියට තාම මදි. අපි තව වර්ධනය කර ගන්නට ඕනේ. බංග්ලාදේශයේ සංචිත ප්‍රමාණය හොඳයි. ඉතින් සංචිත ප්‍රමාණය හොඳ වුණාට ඒගොල්ලෝගේ තියෙන මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යටිතල පහසුකම් අපි තරම් හොඳ නැහැ. ඉතින් හැම පැත්තක්ම අපි ඒ අයත් වර්ධනය කර ගන්නම අපිටත් වගකීමක් තියෙනවා වර්ධනය කරගෙන යන්න. තව ප්‍රශ්නයක් තමයි ගොඩක් මේ ආනයන අපන ශාස්ත්‍රයට බලපාලා තියෙන ප්‍රශ්නයක් මේ ණයබර ලිපි ප්‍රශ්නය. ඒකත් එක බොහෝ ව්‍යවසායකයන් ලොකු අර්බුදයක ඉන්නවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් තීරණේ? ඔබතුමා කියන එක හරි යම්කිසි සීමාවකට අපිට යම් පීඩන ඇති වෙලා තියෙනවා ආනයන සම්බන්ධයෙන්. මොකද ඔබතුමා දන්නවා සංචාරක ක්ෂේත්‍රයෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ විදේශ විනිමය
ආදායමක් අපිට ලැබුණා. ඒක අවුරුදු 2ක් තිස්සේ දැන් නැවතිලා තියෙනවා. ඉතින් දැන් යම් නැවත වරක් පටන් ගන්නවා. ඒනොට අවුරුදු 2 තුලදී අපි බිලියන 9ක් පමණ මුදලක් අපිට අහිමි වෙලා තියෙනවා. ඉතින් එතනදී ඒ හිඩස ඇති කර ගැනීම සඳහා යම්කිසි පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ඒ පීඩනය නිසා තමයි අද සමහරක් දේවල් අපි ඉම්පෝට් කරන්න යනකොට අපිට යම්කිසි බාධාවල් තිබෙන්නේ. ඒව ගැන අපිට මොකද අපිට ප්‍රමුඛත්වය දිය යුතු දේවල් වලට අපි ඉස්සෙල්ලාම ප්‍රමුඛත්වය දෙන්නට අවශ්‍යයි. ඔබතුමා දන්නවා ඉන්ධන වලට අපි ප්‍රමුඛත්වය දෙන්නට ඕනේ. ගල් අඟුරු වලට ප්‍රමුඛත්වය දෙන්නට ඕනේ. ගෑස් වලට ප්‍රමුඛත්වය දෙන්නට. ඉතින් ඒ ප්‍රමුඛත්වය දුන්නම ඉතිරි වෙන මුදලෙන් අපිට යම්කිසි විදියකට පරිභාගන යන්නට වෙනවා. ඉතින් ඒ වගේ යම් ගැටලු ඇති වෙලා තියෙන ඒ සෑම ගැටලුවක්ම වගේ අපි දැන් निराකරණය කරගෙන යනවා. අද මම බැලුවා බැංකු වල තියෙන foreign exchange positions. අද තමයි මම මහ බැංකුවට ආවට පස්සේ අද වෙනකොට පොසිටිව් පොසිෂන් එකක තියෙනවා. කියන්නේ මෙච්චර කාල නෙගටිව් පොසිෂන් එකක් තිබුණා. මොකද අපිට තිබිච්ච පීඩනේ. අපි ඒ පීඩනේ ක්‍රමක්‍රමයෙන් ඒකට මුහුණ දීලා අද වෙනකොට අද ජනවාරි මාසේ 6 වෙනිදා මම මෙතනට ආවේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා. එදා ඉඳලා මේ ලොකු ප්‍රයත්නයක් අපි අරගෙන තියෙනවා. ඒ ප්‍රයත්න තුලින් අද මට සතුටුයි කියන්න බැංකුවල තියෙන පොසිෂන් එක පොසිටිව්. ඒ කියන්නේ ධනාත්මක පොසිෂන් එකක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අපේ ප්‍රශ්න ඔක්කොම निराකරණය වෙලායි කියලා. මම කියන්නේ ඒකේ දිශාව හරි. ඒ දිශාවට යනකොට තව මාස 2-3කින් මම හිතන්නේ මේ පීඩනේ තවදුරටත් අඩු වෙවි. එතකොට මේ ප්‍රශ්න අඩු වෙවි. මොකද මගේ අදහස තමයි අපේ රුපියල දැන් උනත් තියෙන්නේ මේ අවප්‍රමාණයේ වැඩි වෙච්ච රුපියලක් හැටියට. It's depreciated too much. ඉතින් ඒ නිසා අපි මේ සංඛ්‍යාලේඛන දිශා බලනකොට මේ ලෝකයේ අනිත් රටවල් එක්ක අපි සංසන්දනය කරනකොට අපේ රුපියල තියෙනට ඕනේ 200ක පමණ නෙමෙයි ඊට වඩා අඩු අගයක තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි තව වැඩිපුර මේ යන්න නැති වෙන්න කටයුතු කරගෙන යන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන් ගන්න ප්‍රයත්න මම හිතන්නේ හොඳට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. තව සති කීපයකින් මාස කීපයකින් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් සමහර අය කියන තව මාස දෙකක් තුනක් යනකොට මේක අනිත් පැත්ත වෙයි. කන පිට හැරෙයි ආර්ථිකේ කඩාබැටෙයි කියලා මිනිසුන්ට කන්න බොන්න නැති වෙයි කියලා. පහුගිය දවස්වල එහෙම පුරෝකතනත් ඉදිරිපත් කරලා තිබුණා. මොකද දැන් රජය ගන්න සමහර තීරණ නිසා විශේෂයෙන් රටේ අස්වැන්න ප්‍රමාණය වැටෙයි කියලා පොහොර ප්‍රශ්නෙත් එක්ක. ඔව් දැන් බොහොම සත්භාවයෙන් ගත්ත තීන්දුවක් තමයි අපි කාබනික පොහොර වලට අපි යොමු විය යුතුයි කියන එක. ඒකේ යම් යම් ගැටලු මතුවෙච්ච නිසා දැන් රජය ඒ තීරණය යම්කිසි වෙනසක් කරලා දැන් කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒකත් හරි. මොකද මුලින්ම ඒක හිතුවත් එහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක සමහර පැතිවලින් අපිට තිබිච්ච ඒ පීඩන නිසා දැන් කරගන්න බැරි වෙන සත්‍යතින් නිසා ඒක වෙනස් කරලා තියෙනවා. ඒක තමයි රජයක තිබිය යුතු ලක්ෂණය. කිසි විටක මේ රටේ කිසිම කෙනෙකුට ආහාර හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අනිකුත් අත්‍යවශ්‍ය භෝග සහ භාණ්ඩත් ලබා දීම ගැන අපි සහතික වෙලා තියෙනවා. ඉතින් රජයක් හැටියට ඒකට කැප වෙනවා. මහා බැංකුව හැටියට අපි ඒකට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඒ තත්වයෙන් අපිට මිදෙන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ආහාර හිඟයක් ඇති නොවන බවට ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? රට ඇතුළේ නිෂ්පාදනයකුත් නැතිනම් අපිට ඩොලරුත් නැතිනම් කොහොමද අපි මේ ආහාර හිඟයක් ඇති නොවේවි කියන්නේ? ඩොලර් නැති කියලා කතා මම කිව්වේ නැහැ නේ. මම දැන් මේ ඩිසිෂන් කිව්වේ අපි දැන් පොසිටිව් පොසිෂන්ස් ඇවිල්ලා තියෙන්නේ. අපිට ඩොලර් වලින් මේ ඔය කවුරු කිව්වත් ඒ කට්ටිය කියන්නේ 20 දී ණය ගෙවන්න බෑ, 21 දී ණය ගෙවන්න බෑ, 22 දී ණය ගෙවේ ඔක්කොම පෙන්නලා දුන්නානේ. ඒක වෙන්නේ නැහැ කියන එක රදික. ඉතින් ඒ නිසා ඒ ඩොලර් හිඟයක් නැතුව ඒ අවශ්‍ය වෙන භාණ්ඩ භෝගවලට අපි ලැබෙන අවශ්‍ය වෙන ඩොලර් සපයනට අපි දැන් කැපවීමක් වෙලා තියෙනවා. ඒක අපි කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා යම්කිසි හිඟයක් තිබෙනවා නම් මේ රටේ තියෙන ආහාරවල හිඟයක් තියෙනවා නම් ඒ අවශ්‍ය වෙන ආහාර පිට රටින් ගෙන්නන්නට අපි සූදානම්. ඒකට ඩොලර් සපයන්නත් අපි සූදානම්. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් මේක බය කරලා මිනිසුන්ව කලබල කරලා මිනිසුන්ට දැන් ඕගොල්ලන්ට බඩගින්න ඉන්න වෙනවයි කියලා මේ කැරලි කෝලාහල ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ සහතිකය ලබා දීලා තියෙනවා. මම හිත අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ පිළිබඳව සෑහෙන සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔය කියන කතාවල් වලට මේ ඔබතුමා ඒකට අහපු එක ගැන මම හරි සතුටුයි. මොකද ඒක පැහැදිලි කරන්න මට අවස්ථාව ලැබිච්ච එක ගැන නදීක. ඒක අනිවාර්යයෙන්ම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒකින් කිසිම මේ පීඩනයක් මානසිකව ගන්න එපයි කියලා කියනවා මම මේ අපේ රටේ ජනතාවට. මේ වෙලාවේ ආර්ථික ස්ථායීතාවයට ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය අපි හුඟක් අගය කරනවා.
මම හිතන්නේ ඉන්දියාවෙන් අපිට සහාය ලබා දීලා තියෙනවා. අපේ සෑම ඉල්ලීමක්ම බොහොම සංවේදීව ඉන්දියාව මිත්‍ර රටක් හැටියට අපිත් එක්ක කටයුතු කරගෙන තියෙනවා. චීනෙත් අපිට ඒ වගේ අවස්ථාවලදී අපිට සහාය ලබා දීලා තියෙනවා. මැද පෙරදිග රටවල් එක්ක මම කතා කරලා තියෙනවා. ඒ සහාය ලබා දෙන්නේ කොන්දේසි විරහිතවද? හැම එකකටම කොන්දේසි තියෙනවා. දැන් බොහෝ ඕනම තැනකට ගිහිල්ලා ගනුදෙනු කරද්දී කොන්දේසියක් තියෙනවාමයි. දැන් අපි මේ යුරෝපයෙන් ගත්තොත් ණයක් ඒකට කොන්දේසි තියෙනවා. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අපි ස්පිරිතාලයක් හදලා දෙනවයි කියලා. ඒකට කොන්දේසි තියෙනවා. ඒ ස්පිරිතාලය හදනකොට ඒගොල්ලෝ සමානක් වෙලාට කියයි අපේ බඩු ගන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි කොන්දේසිය. ඉතින් ඒ වගේ දේවල් හැම තැනකම තියෙනවාමයි. මේක මේ චීනයෙන් කොන්දේසි එහෙම නැත්නම් ඉන්දියාවෙන් කොන්දේසි කියලා අපි හිතන්න අරකයි ඕනම රටක් ණයක් ලබනකොට කොන්දේසි දෙනවා. ඔබතුමාගේ ණයක් ගත්තොත් ගිහිල්ලා මේ ලංකාවේ බැංකුවකින් ගේ හදන්න. ඒකවල කොන්දේසි දෙයි. මේ අහවල් දවසට මේක ගෙවන්න ඕනේ. අහවල් දවසට මෙන්න මේ වගේ තත්ත්වයකට ගේන්න ඕනේ කියලා කියයි. ගෙව්වේ නැත්නම් ඉඩමත් එක්ක ගේසින්න වෙනවා. ඔව්. ඉතින් ඒ නිසා තමයි ණයක් ගන්නකොට යම්කිසි සහනයක් ලබා ගන්නකොට ඒව ගැන හොඳට හිතලා බලන්න ඕනේ. ඒවා නෙගෝෂিয়েට් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒව ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය බොහෝ දෙනෙක් එක දවසක් කිසිම දෙයක් සාකච්ඡා නොකරපු අය තමයි ඔය කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ මේවා සාකච්ඡා කරද්දී යම් ආකාරයකට ජාත්‍යන්තර නීති රීති තියෙනවා. ඒවත් එක්ක ගැළපෙන විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම අපි කරගෙන යනකොට ওই ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙයි. 2014 දී දළදේශීය නිෂ්පාදිතය කොහොමද ඔබතුමාට බාර දෙනකොට? ඇමරිකානු ඩොලර් 4000ට කිට් වෙලා තිබුණේ. 3980ක් වගේ. දැන් ඒක අඩු වෙලා තියෙනවා 3600කට ගණනකට. ඉතින් ඒ නිසා අපිට නැවත වරක් අවුරුදු අත්ත වශයෙන්ම මම ඒක ඔබතුමා අහපේක ඒකත් මම සතුටුයි. මම මහා බැංකුවෙන් අයින් වෙලා යනකොට 2015 ජනවාරි මාසේ අපේ රටේ දළදේශීය නිෂ්පාදිතය තිබුණේ රටක් හැටියට ඇමරිකානු ඩොලර් බිලියන 79යි. අවුරුදු 7කට පස්සේ මම නැවත වරක් එනකොට ඒත් තිබුණේ 79යි. ඔය ආර්ථික ඔස්තාරලා කරපු වැඩ කොටස තමයි ඔය. දළදේශීය නිෂ්පාදිතයෙන් අපි කොච්චරක් ණය ගෙවන්න තියෙනවද? ඔව් ඒ ණය ගෙවන කොටසත් ඒකත් හොඳ ප්‍රශ්නයක්. මම යනකොට ඒක තිබුණේ මේ දළදේශීය නිෂ්පාදිතය වගේ 72යි. පටන් ගන්නකොට 2006 දී තිබුණේ රටේ දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය තිබුණේ 91ක් හැටියට. 2014 වෙනකොට නදීක අපිට පුළුවන් වෙලා තිබුණා දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 72කට අඩු කරගන්න. ඒ කියන්නේ හොඳ ප්‍රතික්‍රියාවක් වෙලා තිබුණේ මේක අඩුවීමක්. ඊට පස්සේ නැවත වරක් අපි රට බාර ගන්නකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට බාර ගන්නකොට 87 දක්වා වැඩි වෙලා තිබුණා. ඊට පස්සේ දැන් 100 දක්වා වැඩි වෙලා තියෙනවා. මම පිළිගන්නවා. 100ද 101ක් වගේ තියෙයි. ඒක 101ක් වගේ තියෙයි. ඒත් වැඩි වෙලා තියෙන්නේ කොවිඩ් වසංගතය නිසා තිබිච්ච ආදායම අඩුවීම නිසා වැඩි වෙලා තියෙනවා. ඒකට නැවත වරක් අපි මේ අවුරුද්ද වෙනකොට සියලුම මේ කටයුතු කරගෙන යනවා මේ ප්‍රතිශතයත් අඩු කර ගැනීමට. මොකද ප්‍රතිශතය අඩු කරනවා කියන්නේ දෙපැත්තක් කරගන්නට ඕනේ. එක පැත්තක් තමයි ණය ගැනීම අඩු කරගන්නට අවශ්‍යයි. ණය ගැනීම සමහරක් වෙලාවට කොවිඩ් වසංගතය නිසා තිබිච්ච සංකෝචනය නිසා ඒක අඩු මේ කර ගැනීම අමාරුයි. ඒකට රට වර්ධනය කරගන්නට ඕනේ. ඒක තමයි ඔබතුමාට මතක ඇති මම දිගින් දිගටම රට වැසීම ගැන බොහොම කනස්සල්ලෙන් හිටියේ. මොකද මම දන්නවා රට වැසීම තුළ රටේ දළදේශීය නිෂ්පාදිතය අඩු වෙනවා නම් ඒක දැවැන්ත පහරක් වෙනවා අපේ ඉදිරි ගමනට. අවසාන ප්‍රශ්නේ මගේ මේකත් බොහෝ දෙනෙකුට දැනෙන ප්‍රශ්නක් මේ වාහන මිල ගණන්. ඒක අඩු වෙන එකක් නැද්ද? මම ඉන්නේ ඒ අඩු වෙන විය යුතුයි කියන තැන. මොකද දැන් තියෙන වාහන මිල මේ අත්ත වශයෙන්ම බොහොම වැඩි. ඒ නිසා තමයි යම් ක්‍රමවේද පාවිච්චි කරලා යම් වෙනස්කම් ඇති කරලා අඩු තරමෙන් ටැක්ස් එක විදේශ විනිමයෙන් ගෙවීමට අපි ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න පුළුවන් නම් ඒ මම හිතන්නේ ඔය වාහන මිල අඩු කිරීමට එක රුකුලක් වෙන්න පුළුවන්. අපිට ආදායමත් ලැබෙනවා රජයට, විදේශ විනිමයත් ලැබෙනවා. රටේ වාහන මිල අඩු වෙනවා. රටට අලුත් වාහන ටිකකුත් එනවා. ඒ කියන්නේ මේ හැම පැත්තක්ම බලලා තමයි මම මේ යෝජනාවත් කෙරුවේ. තාම මේ යෝජනාව ක්‍රියාත්මක වෙලා නැහැ. මම හිතන්නේ ඒක ක්‍රියාත්මක වුණොත් කවද වගේ ඒක ක්‍රියාත්මක වේවිද? ඒක ක්‍රියාත්මක කළ යුත්තේ මේ මහ බැංකුවෙන් නෙමෙයි ආණ්ඩුවෙන් කරන යුතු දෙයක්. අපි බලමු ඒක සිදු වෙනවා නම් ඒක හොඳයි කියන තමයි මම ඉන්නේ ස්ථාවරේ ඉන්නේ.
බලමු ඒකත් සිදු වෙනවද කියලා. බොහොමත්ම ස්තුතියි අපේ සාකච්ඡාවට ඔබතුමා එකතු වුණා. මම හිතන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් අපේ ප්‍රශ්න ගණනාවක් තිබුණා, ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය දැනගන්නටයි අද Talk 24 වලට ඔබතුමාට ආරාධනා කළේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතායි අපි සම්බන්ධ කරගත්තේ. බොහොමත්ම ස්තුතියි. අපි තවත් දවසකදී Talk 24 වැඩසටහනකින් නැවතත් හමු වෙමු.